මේ සම්බන්ධයෙන් රිට් ආඥාවක් ලබා ගැනීම සඳහා ගරු අභියාචන අධිකරණය වෙත පෙස්සමක් ගොනු කරන්නට. මොකද මෙතනදී පැහැදිලිවම අපිට පේනවා මේක මම බොහොම විවෘතව කියන්න ඕනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ප්‍රශ්නගතයි. ඒක අපිට ප්‍රශ්න කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන් කරු අධිකරණයේදී. ඒ සඳහා සුදුසු අධිකරණය වෙන්නේ අභියාචන අධිකරණය. අභියාචන අධිකරණය ඉදිරියට රිට් පෙස්සමක් මාර්ගයෙන් හෝ පෙස්සම් කීපයක් මාර්ගයෙන් හෝ මෙවැනි දේවල් අභියෝගයට ලක් කිරීමේ ඉඩ ප්‍රස්තාවක් තියෙනවා. මීට අමතරව මම දකින ඉතාමත්ම බරපතල ගැටලුව තමයි මේ තත්ත්වයේදී තියෙන. මේක පරිසර ප්‍රශ්නයක් කියලා මම ලඝු කරන්න කැමති නැහැ. මේක පරිසර ප්‍රශ්නයක් තමයි. ඒ වගේම මේක වනජීවී ප්‍රශ්නයක් විදිහට ලඝු කරන්න මම කැමතිත් නැහැ. මේක වනජීවී ප්‍රශ්නයකුත් තමයි. හැබැයි එතනින් එහාට ගිය ගමනක් තියෙනවා. ඒ තමයි මේකේ සමස්ත ක්‍රියාදාමයේ අපි ගත්තයන් පස්සේ අපිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි මේ අභියෝගය එල්ල වෙලා තියෙන්නේ අපි ඉතාමත්ම ගෞරවනීය විදිහට නැත්නම් පූජනීය විදිහට පිළිගන්නා මූලධර්ම දෙකකට. එකක් තමයි නීතිය ඉදිරියේ අපි හැමෝම සමානයි කියන සමානාත්මතා මූලධර්මයටත්, ඒ වගේම අනිත් පැත්තෙන් නීතිය ආධිපත්‍යයට සෑම කෙනෙක්ම යටත් කියන අපි විශ්වාස කරන ඒ තත්වයක් නිසා අපි මේ නීතිඥ වෘත්තිය තුළ ඉන්නේ. ඔන්න ඔය කියන ගෞරවාන්විත තත්වයන් දෙක ආරක්ෂා කරන්න එක පැත්තකින්, අනිත් පැත්තෙන් ඒ දෙකට අපි උර දීලා පිට දීලා තමයි අපේ ශක්තිය අපි ලබාගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ කියන පාරිශුද්ධ මූලධර්මයන් අභියෝගයට ලක් කරනවා නම්, ඒවා උල්ලංඝනය වෙන ආකාරයට රාජ්‍ය ආයතන එකක් හෝ වැඩි ගණනක් වැඩ කරනවා නම්, එතකොට අපිට සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එවැනි අවස්ථාවකදී අපිට පුළුවන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මৌলিক අයිතිවාසිකම් උල්ලංඝනයක් හෝ එහෙම නැත්නම් ඊට එරෙහිව යාමක් විදිහට අපිට මේක සලකලා මৌলিক අයිතිවාසිකම් පෙස්සමක් මාර්ගයෙන් හෝ පෙස්සම් මාර්ගයෙන් හෝ මේ වගේ දේවල් අභියෝගයට ලක් කරන්න අපි ඒ ඊට ප්‍රස්තාවත් දායර කරන්න හොඳ නැහැ. මොකද මෙතනදී අපි දකිනවා මේක පරිසර නීතියෙන් ඔබට ගිය නීතියේ පාලනය කියන ඒ සංකල්පය අභියෝගයට ලක් කරන දෙයක්. අපි නීතියේ පාලනයට යම්කිසි ශේෂ්ත්‍රයකින් අභියෝගයක් එල්ල වුණොත් ඊට එරෙහිව කටයුතු කළ යුතුයි. මොකද මේ රටේ ජනතාව නීතියේ පාලනයට ගරු කරන තාක් දුරට විතරයි අපිට රටක් පාලනය කරන්න කාට වුණත් පුළුවන්කම තියෙන්නේ. අපි පාලනය කරනකොට මේ රටේ නීතියේ පාලනය යටතේ තමයි සියලු දේවල් මිනිස්සු නිත්‍යාකාරයෙන් ඉෂ්ට කිරීමට යම්කිසි දුරකට හරි උත්සාහ කරන්නේ. ඒක උල්ලංඝනය කරන සුළු පිරිසක් ලෝකයේ හැමතැනම වගේම ලංකාවෙත් ඉන්නවා. හැබැයි නීතියේ පාලනය කරේ මිනිස්සුන්ගේ විශ්වාසය නැති වෙන්න පුළුවන් ඉතාමත්ම නරක දෙය තමයි තම තමන්ට පුළුවන් ආකාරයෙන් මිනිස්සු නීති රීති උල්ලංඝනය කරන්න පෙළඹෙනවා. මොකද නීතිය කෙරෙහි විශ්වාසය නැති වෙනකොට අනිත් පැත්තේ නීතිය කෙරෙහි බය නැති වෙලා යනවා. ඒක නිසා අපි මේ නීතිය පාලනය තියාගත යුතුයි. ඒ ගැන කිසිම මගේ විවාදයක් නැහැ. ඒක වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම අපිට පුරුදු පරිසර විෂය සම්බන්ධයෙන් කටයුත්තකදී නීතිය පාලනයේ අභියෝගයට ලක් කරනවා නම්, නීතිය ඉදිරියේ තියෙන සමානාත්මතාවයේ අභියෝගයට ලක් කරනවා නම්, ඒ වගේම අපි කාටත් නීතිය යටතේ ඉන්නවා කියන එක තුළ යම් පිරිස් විශේෂ වරප්‍රසාදලාභී විදිහට පෙනී සිටින උත්සාහ කරනවා නම් අනිවාර්යයෙන්ම එයා අභියෝගයට ලක් කළ යුතු කාරණයක් වෙනවා. ඒක නිසා මෙතන මට පේන විදිහට අපිට මූලික අයිතිවාසිකම් නඩු කරයකට යෑමට තරම් ප්‍රමාණවත් සාධක ගොනු වෙලා තියෙනවා මේ පහුගිය සති දෙක තුල විච්ච සිද්ධීන් තුල අපි අන්තර්ගතයේ විශ්ලේෂණයට ලක් කරාම. ඊළඟට වැදගත්ම කාරණයක් තියෙනවා. රජයේ නිලධාරීන් බැඳලා ඉන්නවා. Taman නිසි සුපරීක්ෂණයෙන් නිසි අවධානයෙන් යම්කිසි කටයුත්තක් කරනවා කියලා. ඒ දේ කරන්නේ නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයේ 189 වෙනි වගන්තියේ ප්‍රතිපාදන තියෙනවා. එවැනි නිලධාරීන් විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙස්සමක් ඉදිරිපත් කළා නඩු පවරන්න. හැබැයි සමහර අය හිතනවා මේක කරන්න පුළුවන් රජයේ ආයතනයකට නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට විතරයි කියලා. එහෙම නැහැ. අපේ අපරාධ නඩු සංග්‍රහයේ පැහැදිලිවම ප්‍රතිපාදන තියෙනවා පෞද්ගලික පැමිණිලි ගොනු කරන්න. ඒක නිසා මෙවැනි අවස්ථාවකදී එසේ යම් හේතුන් මත පක්ෂග්‍රාහීව කටයුතු කරන නැත්නම් තමන් විසින් නොකළ යුතු කටයුතු සිදු කරන නිලධාරීන් ඉන්නවා නම් ඒ අයට විරුද්ධව ඕනෑම මේ රටේ රටවැසියෙකුට අයිතියක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයක පැමිණිල්ලක් ගොනු කරන්න. ඒක නිසා මම මේකත් පොඩ්ඩක් සඳහන් කරන්න ඕනේ. අපි නීතිය ගැන කතා කරනකොට නීතියේ තියෙන සමස්ත පරිචය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා අපි අභියාචනාධිකරණයට හෝ එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරක් යන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක මහේස්ත්‍රාත් අධිකරණයේ ඉඳලා මහාධිකරණයේ හරහා අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දක්වා සමස්ත අධිකරණ පද්ධතිය තුළම කාරණාවල් සාකච්ඡාවට නැත්නම් නඩු කටයුතු වලට ලක් කළ හැකි කාරණයක් විදිහට තමයි මම දකින්නේ. මම මුලින් කිව්වා වගේ මේක මම දකින්නේ නීතිය පාලනයට එල්ල කරපු අභියෝගයක් විදිහට. මේ අභියෝගයේ සුළු කොට තකනවා නම් යම් කිසි කෙනෙක් හිතනවා නම් මේක ආගමික ප්‍රශ්නයක්, මේක සංස්කෘතික ප්‍රශ්නයක්, මේක පරිසර ප්‍රශ්නයක්,
මේක පරිසරවේදීන් පිරිසක්ගේ ප්‍රශ්නයක් කියලා. ඒක වැරදි. මේක සමස්ත රටේ නීතිය පාලනය පිළිබඳ බරපතල අර්බුදයක ඉතාම භයානක අවදානම්කාරී පෙරනිමිත්තක් විදිහට තමයි මම දකින්නේ. මෙවැනි දේවල් එක වුණු වෙනකොට යම් යම් වෙනත් පුද්ගලයන් තම තමන්ගේ බලපොළුවක් මාරකම් පාවිච්චි කරලා නීතිය තමන්ගේ අතට ගන්නට කරන උත්සාහයන් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එවැනි උත්සාහයන්ට වංක සම්බන්ධතාවයේ මත යම් යම් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ අයත් උනත් නීතියට ගරු කරලා වැඩ කරන්න තියෙන බය සැක නැති වෙනකොට විශේෂයෙන්ම දූෂිත පුද්ගලයන් වංක සම්බන්ධතාවයන් මත මේ වගේ දේවල් කරන්න තවත් පෙළඹෙන්න පුළුවන්. මම කියන්නේ මේ පරිසරය ගැන විතරක් නෙවෙයි රටේ පොදු නීතිමය තත්ත්වයක් යටතේ උනත් මේ දේ අපිට අනිවාර්යයෙන්ම අභියෝග කළ යුතු වෙනවා. මේ දේ තවදුරටත් ඉදිරියට යන්න එක වළක්වන්නට සිද්ධ වෙනවා. මට කෙටියෙන් මේ නීතිමය තත්ත්වය කිව්වේ මම විශේෂිතව කියන්නේ මෙන්න මේක තමයි අපිට වඩා ප්‍රශස්ත තත්ත්වය කියලා. මේ සියලු දේවල් මම දකිනවා ප්‍රශස්තයි කියලා මේ අවස්ථාවේදී. ඒ නිසා ඒ සියලු දේවල් එක එක්කෙනා තනි තනියෙන් හෝ සංවිධාන මට්ටමින් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ඒ වගේ දේවල් වලට මම හිතනවා කටයුතු කරන්නට කටයුතු සම්පාදනය කරමින් මේ අවස්ථාවේදී ඉන්නේ. ඊට වැඩි අපිට මේ දේවල් පිළිබඳව නීතිය පිළිබඳව කතා කරන්න බෑ. නමුත් අපිට කෙටියෙන් කියන්න පුළුවන් මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝග කරන්න පුළුවන්. මේක අභියෝජන අධිකරණයේ අභියෝග කරන්න පුළුවන්. මහාධිකරණයේ අභියෝග කරන්න පුළුවන්. මහේස්ත්‍රාත් අධිකරණය තුලදීම පහුගිය සතියේ අපේ හිතවත් නීතිඥ අනුරමැද්දගොඩ මහත්මයාත් ඒ වගේම අපේ සහෝදර නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහත්මයා ඇතුළු පිරිසත් ඒ වගේම තවත් නීතිඥතුමෝ මියකුත් අභියෝග කළා වගේ මහේස්ත්‍රාත් අධිකරණය තුල අභියෝග කරන්න පුළුවන්. ඊට අමතරව වංක සම්බන්ධය හෝ නිසි සැලකිල්ල නොදක්වා පක්ෂග්‍රාහී වැඩ කරන නිලධාරීන් විරුද්ධව වෙනම පෞද්ගලික නඩු කර ගෙන යෑමේ හැකියාවක් තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණය තුල දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව. ඒ නිසා මේ සියලුම දේවල් මේ අවස්ථාවේදී විවෘත වෙලා තියෙනවා. මේ තී බලක්වා ගැනීමට හෝ මේ වෙන අනීතික තත්ත්වය අත්හිටුවා ගැනීමට. මම මේ දේ පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කියන්නම්. The recent issue of baby elephants being handed over to people who had been accused of keeping illegal elephants in their custody or possession has become a big issue. And when we analyze the sequence of events which happened during the past 2 weeks, we can clearly see that this is not only an environmental issue, and it is not confined to the violation of the Fauna and Flora Protection Ordinance or the environmental laws of this country, but I see it more fully as an issue that goes beyond or is a transgression of the basic tenets we hold sacrosanct in our hearts, that is the rule of law in this country and the equality before law of all people of this country. So if the rule of law is challenged and disregarded by certain vested interests, as it happened during the past 2 weeks, it leads to a total breakdown of the law and order situation, because it will lead to people believing that they can take the law into their own hands, and they will sometimes act in connivance with certain corrupt elements in the bureaucracy to bring about the desired results for their own personal benefits, disregarding the law and order situation of this country. So if the law and order situation of this country prevails, such actions will be mitigated, and we can take action against such violations of the law and order situation. Therefore, I consider this whole episode not only as a violation of a particular environment and a direct challenge to the principle of the rule of law and equal country. Therefore, we should not take this lightly. We should not let this kind of event pass as easily as some people want it to pass on, but we should make every opportunity to challenge it. So since it is a challenge to the law and order situation of this country and a direct violation of the equality principle, we believe that we can challenge this kind of action in the Supreme Court of this country by way of a fundamental rights petition. In addition, the conduct of certain government departments, specifically the Attorney General's Department and the Criminal Investigations Department, is also questionable. And in such instances, we could challenge such action by way of a writ action in the Court of Appeal. And the third is the option that was explored by the lawyers this week, twice over in the magistrate's court, that is to go before the magistrate court where the inquiry is being held and make their submissions.
And if that doesn't bear fruit, it can be challenged by way of a revision or an appeal in the High Court. And in addition, if there is evidence to show any connivance or negligence in the part of government officials in this whole issue, we can bring them to justice by an action under the Penal Code, specifically under section 189 of the Penal Code for negligent action. And these are all possibilities that exist at present to tackle this kind of a situation, which, if not unchecked, will lead to an anarchic situation. Therefore, all these options are available, and we are exploring all these options, and different groups and different individuals may take the option that they most desire. So this is the situation as it is. We cannot say that this action is much better than that action, but I will always say that the whole gamut of actions are available to us. These whole set of options should be explored and utilized fully to stem this tide of unlawfulness that may engulf the country if not checked sooner or later. Thank you. බොහොම ස්තුතියි ජගත් ගුණවර්ධන මහත්මයාට ඒ වගේම වැඩි වෙලා යන්නේ නැතුව ඇත්තටම මෙහි සියලුම අර අප පෙර සඳහන් කරපු අයත් ඒ වගේම අලුතින් එක් වෙලාත් ඉන්නවා පරිසර සංරක්ෂණ වේදීන් ගණනාවක් මේ අවස්ථාවට. ඉතින් මම හිතන්නේ ඒ සියලුම දෙනා සූදානමින් ඉන්නවා මේ මොහොතේදී ඔබගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීම සඳහා. විශේෂයෙන්ම ජගත් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළා මේකේ පාරිසරික වටිනාකමක් වගේම නීතිය ආධිපත්‍ය බිඳ වැටීමක්, ඒ කියන්නේ රටේ සමස්ත පද්ධතිවල බිඳ වැටීමක් ඒ අරා ඇතිවීමේ අවදානමක් තියෙන බව. ඉතින් ඒකන්ද මම හිතන්නේ මේක තාම බැරෑරුම් කාරණයක්. මොකද මේකෙන් ආරම්භ වන දේ ඊට වඩා විශාල තත්වයකට වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව අපිට පේන්න තියෙනවා. මොකද නීතිය ආධිපත්‍ය කියන්නේ රටක මූලික පදනම. ඉතින් එවැනි පදනමක් බිඳී යාම හෝ කැඩී යාමට ආසන්න අවස්ථාවකටපත් වීම මම හිතන්නේ විශාල ගැටලු නිර්මාණය කරනවා. ඉතින් ඒක හන්දා මම හිතන්නේ මේ තත්ත්වය හැමෝටම අවබෝධ වෙනවා ඇති. මේ පිළිබඳව වැඩිදුරටත් යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් මම හිතන්නේ ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න හැටියට ඒවා යොමු කරන්න මාධ්‍යවේදීන්ට. අපි ඒවට හැකි පමණ මෙහි සිටින මේ විද්වත් මඩුල්ල පිළිතුරු ලබා දෙනවා. නයනක නයනක ඔව් මං සාලිය සාලිය කියන්න. දැන් මේ වෙද්දී ඔය අලි කොච්චරක් විතර අරන් ගිහින් තියෙනවද ඔය ලිස්ට් එකේ? නෑ දැන් මේ ලිස්ට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්නේ එක ඇතින්නක් පමණයි මේ නිදහස් කරපු ලිස්ට් එකේ. අනිත් අයව මේ වෙන විට මේ අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳව ඉන්න මම මේ මීට වඩා අදහස් දක්වන්න සජීව හරි කාට හරි පුළුවන් අදහස් දක්වීමට සම්බන්ධ වෙන්න. නයනක මගේ සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මට හරියට ප්‍රශ්නයක් හුන්නේ නැහැ. සජීව මං සාලිය. ඔව් සාලිය. දැන් මේ වෙද්දී අර ලිස්ට් එකේ අලි කී දෙනෙක් විතර අරන් ගිහින් තියෙනවද? ඔව් ලිස්ට් එකට අනුව දැනට අරගෙන ගිහිල්ලා නැත්තේ මේ සුජීව විතරයි. ඒ කියන්නේ පැටියත් එක්ක ඉන්න සුජීව විතරක් මේ පින්නවල උඩවල තතුරු සිවනේ රඳවල තියෙනවා. අනිත් සත්තු මේ අරගෙන ගිහලා අවසන් කළා. ලින්ක් එක පැහැදිලි මදි. මේ නයනක මම ඒකට පොඩ්ඩක් උත්තරයක් දෙන්නද? තව. ඔව් පුළුවන්. ඔය අත වශයෙන්ම මේ සුජීව ඇතින්න ගෙනියන්න තමයි ඉතුරු වෙලා තිබුණේ අවසාන අධිකරණ දිනය වෙන විට 16 වෙනිදා වෙන විට. එතෙන්දී ඉල්ලීමක් කළා සුජීව ඇතින්න සහ පැටියා දෙන්නම ඒ ඇතින්නගේ සන්තකය ලබාගත්ත තැනැත්තට බාර දෙන්න කියලා. නමුත්
එම නඩුවේදී අපිට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් අපි සැරෙන් සැරේ අපි අපේ අදහස් ප්‍රකාශ කරා ඔච්චර අපිට කතා කරන්න ඉඩ නොදුන්නත් ඒ අතරතුර සුජීවා ඇතින්න පැටියා සමග ඒ මුල් සන්තකය ලබා ගත්ත නැත්තාට දෙන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි ඉල්ලීම් කළා. ඒ ඉල්ලීම් කරද්දී අපි විරුද්ධ වුණා. අපි කිව්වා කොහොම හරි බලෙන් හරි කතා කරලා අපි කිව්වා ඒකේ තීන්දුව తీරන ගැනීමේ අයිතිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැහැ. ඒක වනජීවි දෙපාර්තමේන්තුවේ විශේෂඥතාවයක් සහ විශේෂඥ දැනුමක් තියෙන අය තමයි මේ තීන්දුව ගන්න ඕනේ. මොකද මේ මාස 4ක විතර පැටියෙක් එක්ක ඒ ඇතින්න දින එකේ තියෙන තත්ත්වය. ඊළඟට මෙතනදී අර ජගත් මහත්මයා කිව්වා වගේ අපි මේක වනජීවී ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් පරිසර ප්‍රශ්නයක්වත් විතරක් නෙමෙයි. මේක රටේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. මේක අපි දකින්නේ මේ නිදහසේ ඉන්න අලින්ට විලංගු දාලා අලින්ගෙන් නිදහස නැති කරන ප්‍රශ්නයක් හැටියට විතරක් නෙමෙයි. මේ විදිහට ගියොත් එහෙම තව ටික දවසක් යනකොට අපේ අතපයටත් විලංගු දැමෙයි, අපේ කකුල් වලටත් විලංගු දැමෙයි. අපිවත් මේ විධායකයේත් ව්‍යවස්ථාදායකයේත් වහල්ලු බවට පත් වෙන එහෙම නැත්නම් දූෂිත යාන්ත්‍රණයක වහල්ලු බවට පත් වෙන යුගයක් නිර්මාණය වීමේ පෙරනිමිති මේ පහළ වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට එරෙහිව තමයි අපි සියලු දෙනාම වැඩ කරන්නට ඕනේ. එහෙම ඉඩ දුන්නොත් එහෙම අපි අද මේ නිදහසේ ඉන්න අලියතුන්ට විලංගු දාලා ගිහිල්ලා තමන්ගේ වහල් භාවයට, තමන්ගේ මුදල් ලිපීම් වලට, තමන්ගේ මනදොල පිනවීම සඳහා අරන් යන්න අපි ඉඩ දුන්නොත් එහෙම හෙට දවසේදී ඔවුන්ගේ මනදොල පිනවීම සඳහා මේ දූෂිතයින්ගේ විවිධ දූෂිතයින් සමග ගනුදෙනු කරන මේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඒ සියලු දෙනා විතරක් නෙමෙයි විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන් ඉන්නවා. ඒ සියලුම රාජ්‍ය ආයතන නිලධාරීන් දූෂිතයේ සියලු දෙනා එක්ක වෙලා මේ ජනතාවගේ දෑතට ජනතාවගේ කකුල් වලට විලංගු දාන දිනය තමයි මේ එන්නේ. ඒකේ පෙරනිමිති තමයි මේ පහළ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි අපේ දෑතට අපේ දෙපායට විලංගු දානකම් බලන් ඉන්නවාද? එහෙම නැත්නම් අපේ අනාගත පරම්පරාවට තියෙන අයිතිවාසිකම් වලට විලංගු දානකම් බලන් ඉන්නවාද? නැත්නම් ඒවට එරෙහිව පෙරමුණ ගන්නවාද කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ මේ වෙලාවේ අපි ඉදිරියේ තියෙන්නේ. මම හිතන්නේ මේ සාලිය කුමාර ගුණසේකර පැහැදිලි ඔබට ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. ඒ වගේම අමල් ජයසිංහ මහත්මයා ඉල්ලා සිටින ප්‍රශ්නයක් අහන්න ඔබතුමාට පුළුවන් AFP ආයතනය වෙනුවෙන් මේ ප්‍රශ්නය අහන්න. බොහොම ස්තුතියි. මගේ ප්‍රශ්න ජගත් ගුණවර්ධන මහත්මයාගේ කතාවේ බොහොම පැහැදිලිව කිව්වා ඉදිරියට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. එතකොට ඒ අනුව මේ වෙනකොට පරිසරවේදීන් හරි එහෙම නැත්නම් මේ සංවිධාන කවුරුවත් ඒ පියවර ගන්න ඒ ඉදිරි නීතිමය කටයුතු වලට පියවර ගැනීමක් දැන් කෙරෙනවද? මම හිතන්නේ රවීන්ද්‍රනාත් දාබ්බලේ මහත්මයා ඒකට එතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් පිළිතුරු ලබා දෙයි. මේ වන විටත් ස්ථිර වශයෙන් මේ නීතිමය කටයුතු ආරම්භ වෙලා තියෙනවා. ස්ථිර වශයෙන් මේවා කෙරෙන බව අපිට සහතිකයක් දෙන්න පුළුවන්. එතුමා වැඩිදුරටත් පැහැදිලි කරයි. බොහොමත්ම ස්තුතියි. මේ වන විටත් ඇත්ත වශයෙන්ම රිට් පෙත්සම ගොනු කරලා අවසానයි. ඒ සඳහා දිනවකවානු ලබා දීමක් පමණයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට මේ වෙන විටත් උපදෙස් ලැබිලා තියෙනවා පරිසරවේදීන්ගෙන් සහ රටේ ජනතාවගේ විශේෂයෙන් අයිතිවාසිකම් සම්බන්ධව උනන්දුවක් දක්වන මේ ක්‍රියාකාරකයින්ගෙන් මේ සිද්ධියට සම්බන්ධ දූෂිත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටත් ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ටත් එරෙහිව ඔවුන්ට පෞද්ගලිකව අපරාධ නඩු පවරලා නීතිමය කටයුතු ආරම්භ කිරීම සඳහා මේ වැඩ කටයුත්තට කොච්චර කාලයක් වගේ යයි කියලා බලාපොරොත්තු වෙනවද මේක උසාවියට නඩු නිමිත්තක් ගොනු කරන්න? බොහෝ විට ලබන සතිය ඇතුළත මේ කටයුතු ඉවර කරන්නයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. මම හිතන්නේ මේකට මම විතරක් නෙමෙයි නීතිඥ මණ්ඩලයක් නීතිඥයන් 10-12 දෙනෙක්ගෙන් සැදුම්ලත් නීතිඥ මණ්ඩලයක් දැනට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි විශාල මානව අයිතිවාසිකම් සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් ගණනාවක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක නිසා බොහෝ නීති
අමාත්‍යංශ වල වැඩ කටයුතු දැන්ටමත් සමහර ඒවා අවසానයි සමහර ඒවා ආරම්භ වෙලා තියෙන්නේ. ඒක නිසා ලබන සතිය වෙනකොට මේ කටයුතු කෙරෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අමල් උඩවත්ත මහත්මයාද කොහෙද ප්‍රශ්නයක් යොමු කරන්න සූදානමක් තිබුණා? උපුල් රංජන් අහලා තියෙනවා මේ ජනාධිපතිවරයාගේ අලියෙක් මෙම ලයිස්තුවේ සිටින බව කියවෙනවා. ඒක සත්‍යයක්ද? ඒකද මේ නීති වෙනසට එකම හේතුව? මම ඒකට පිළිතුරක් දෙන්නම්. මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අලියෙක් නෑ අපි දන්න විදිහට. මොකද මේ එතුමා ජනාධිපතිවරයා වුණත් එතුමාගේ පෞද්ගලිකව එතුමාට අලි තියා ගැනීම හේව අලි හිමිකාරු අයිතිකාරකමක් ලබා ගන්න බෑ. මොකද අලි මේ රටේ පොදු දේපල. හැබැයි එතුමත් අනවසරයෙන් වංචනිකව ලබාගත් අලියෙක් සිටිනවා. මේ ලයිස්තුවේ අලිය සිටින බව අපිට වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ අලියා වෙනත් පාර්ශවයක් මේ වන විට රැගෙන ගිහිලා තියෙනවා පින්වලට ඇවිල්ලා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් විදිහට. ඉතින් මම හිතන්නේ ඒ අලියත් මේ අනිත් සෙසු අලි වගේම වෙනත් ක්‍රමවේදයකට තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වුණත් ඒකත් නීති විරෝධී අලියෙක්. ඒ වගේම එතුමා දැනගෙන වංචනිකව මේ ක්‍රියාව සිද්ධ කරලා තියෙන බව අපිට පේන්න තියෙනවා. අයනක ඔව් කතා කරන්න. මම අමල් උඩවත් කතා කරන්නේ මේ වෙනකොට අරන් ගිය අලි පිළිබඳව සොයා බැලීමක් ඔයගොල්ලෝ කළාට කොහොමද ඒ පිළිබඳව ආරංචියක් තියෙනවද? ඔව් මම හිතන්නේ මේ වන විට ඒ අලි ගෙනහිල්ලා දින කීපයක් තමයි ඉක්ම ගිහිල්ලා තියෙන්නේ. අපේ කීප දෙනෙක් සොයා බැලීම් සිද්ධ කරමින් තියෙනවා. මම හිතන්නේ තාමත් අපිට ඒක නිශ්චිත වශයෙන් නිවැරදිව කියන්න බෑ කොහේ ස්ථානවලද කියන්නේ කියලා. හැබැයි රැගෙන යාමේදීම අපි දැකපු ගැටලුකාරී තත්ත්ව තිබ්බා. ඒ අලි පටවා ගැනීමේදී හැසිරිච්ච කූරතර ක්‍රමවේද, ඒ වගේම සමහර අලි මද කිපි සිටියේදී රැගෙන යාම බලහත්කාරයෙන් රැගෙන යාමට ලක් කිරීම වගේ කාරණා අපි දැක්කා. ඒවා ඡායාරූප වගේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ තත්වයන් තුලදී අපිට පේන්න තියෙනවා උන් ඊටාම සාහසික ලෙස මේ කාර්ය සිද්ධ කළ බව දින දෙකක් තුනක් ඇතුළත. ඒ වගේම සංචරණ සීමා තියෙද්දී ඒ සංචරණ සීමා නොතකමින් ඒ වගේම රාත්‍රී කාලයේ දැන් අලි සාමාන්‍ය රාත්‍රියට ප්‍රහාණය කිරීම හොඳයි. හැබැයි මෙහිදී රාත්‍රියට ප්‍රහාණය කළේ ඒ අලින්ගේ යහපැවැත්ම ගැන හිතලා නෙමෙයි. මොකද උන්ට භීතියක් ඇති වුණා. පරිසර සංරක්ෂණ වේදීන් සහ පරිසර සංවිධාන මේක නතර කරයි කියලා. ඒ භීතිය හන්දා තමයි උන් රාත්‍රී කාලයේ සංචරණ සීමා උන්ට අදාළ නැහැ. උන් ඒවා සියල්ලම උල්ලංඝනය කරමින් ඒ වගේම මේ ඇතම් රාජ්‍ය නිලධාරීන්ද මේකේ සහායට අරගෙන මේ කටයුතු සිද්ධ කළේ. ඒකෙන් පැහැදිලිව පේනවා මේ වංචනිකව මේ දේ සිද්ධ කළා කියලා. ඉතින් අපි දැනට සොයා බලමින් ඉන්නවා ඉස්සරහට ඒ සත්තු මොන වගේ තත්වයන් වලටදපත් වෙන්නේ, මොන වගේ ස්ථානවලද නවත්තලා තියෙන්නේ, ඒ වගේම මොන වගේ අරමුණු සඳහාද පාවිච්චි කරන්නේ සහ ඔවුන් බොහෝ විට මේ වන විට තරමක හීලෑ තත්වයෙන් මිදිලා තියෙනවා. කොහොමත් අලියැත්තු හීලෑ තත්වයට පූර්ණ වශයෙන් වුණු කළ නොහැකි සත්ව කාණ්ඩයක්. ඉතින් අපි විශ්වාස කරනවා ඔවුන්ව හීලෑ කිරීම සඳහා ඉතාම ක්‍රූර ක්‍රම මේගොල්ලෝ පාවිච්චි කරයි කියලා. ඒ විතරක් නෙමෙයි ඒව පාවිච්චි කිරීමේදී එමාලින්ගේ පහර දීම් වලට ලක්වීමේ අවදානමකුත් ඒ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අත්බවුවන්ට ඒ වගේම මේ ආශ්‍රිතව ඉන්න පුද්ගලයන්ට සහ සතුන්ට තිබෙනවා. ඉතින් ඒකන්ද අපි අපේ ප්‍රාර්ථනයක් නොවුනත් අපි විශ්වාස කරනවා ඒක ඉතාම ගැටලුකාරී තත්වයක තියෙනවා කියලා. නයනක ඔව් සාලිය නයනක මේ වනජීවි රාජ්‍ය ඇමතිවරයා පහුගිය දවසක් කිව්වා මේ ගැසට් එකේ කාරණා දෙකක් වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එකක් අර අලින්ගෙන් බර වැඩ ගැනීම සම්බන්ධව, අනිත් එක අලි ලියාපදිංචි කිරීම සම්බන්ධව මාස 3ක්. හැබැයි දැන් මෙයා කියන්නේ මේක කැබිනට් ඇමතිවරයා ලේකම්වරයා, ඒ කියන්නේ කැබිනට් වනජීවි කැබිනට් අමාත්‍යාංශයේ ඇමතිවරයයි ලේකම්වරයයි මේක හැදුවේ එයා දන්නේ නැතුව එයා අත්සන් කරේ කියලා. හැබැයි ඒක මේ සුරංගනා කතාවක් කියන්නේ. මේ සම්බන්ධව ඔබලගේ අදහස මොකක්ද? ඔව් මම හිතන්නේ මේ එතුමා අපිට පෞද්ගලිකව දැනගන්න ලැබිලා තියෙනවා. එතුමා දැඩි අසරණතාවයකට පත් වෙලා ඉන්න වග. නමුත් ඒවා කෙසේ වෙතත්
අපි විශ්වාස කරන්නේ මේ ගැසට් නිවේදනයම වනසත්තා වෘක්ෂතා ආඥා පනත උල්ලංඝනය කිරීමක්. ඒ කියන්නේ වනසතුන්ව වාණිජමය කටයුතු වලට යොදා ගැනීමට මේකෙන් ඉඩහසර සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම පැහැදිලිව මේ ගැසට් නිවේදනය හරහා මේ දෙමාපියන් නැති එහෙම නැත්නම් වනාන්තර වලින් මංකොල්ල කන ලද අලිපෙටවුන් ලියාපදිංචි කිරීමේ ගැටලුවක් තියෙනවා. ඊට අමතරව තවත් ගැටලුකාරී තත්ත්ව ගණනාවක් මේ ගැසට් නිවේදනයේ අපි දකිනවා. ඉතින් ඒකත් අපි විශ්වාස කරන්නේ දැන් ඇත්තටම ඔබ සඳහන් කරපු ආකාරයටම රාජ්‍ය අමාත්‍යවරයා මේකට අත්සන්ත වීමම ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් ඒකන්ද අපි හිතනවා එතුමා කෙතරම් පීඩනයටපත් වුණත් දැන් අපි දැක්ක ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පීඩනය හමුවේ ඇය යහපත් තීරණයක් අරගෙන ඉල්ලා සුණා. ඉතින් එහෙම අමාත්‍යවරයාට හෘද සාක්ෂියක යන්තම් හෝ දශමයක් ගෑවිලා තියෙනවා නම් එතුමාටත් ඒ තීරණය ගැනීමේ හැකියාව තිබුණා. නමුත් අපිට මේකෙන් පේන්නේ අතරම තීරණය ගැනීමටත් වඩා අපි විශ්වාස කරන්නේ මේකට එරෙහිව කටයුතු කරන්න හැකි වපසරියක් ගොඩනගා ගැනීම තමයි වැදගත්. නමුත් ඒ කිසිවක් සිද්ධ වෙලා නැහැ. ඉතින් අපිට පේනවා මේක විශාල මේ වන අපරාධයකට එහෙම නැත්නම් වනජීවී මංකොල්ලයකට සූදානම් වීමේ පූර්ව අවස්ථාව කියලා. මම හිතන්නේ ජගත් ගුණවර්ධන මහත්මයාටත් පුළුවන් මේක සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් කරන්න. බොහොම ස්තුතියි. කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. පළවෙනි දේ තමයි යම්කිසි නියෝගමාලාවක් අත්සන් කරන්න ඕන විශේෂ භාර අමාත්‍යවරයා කියන්නේ අමාත්‍ය මණ්ඩලය තුල එම විෂය නියෝජනය කරන අමාත්‍යවරයා. එහෙමනම් මේක අත්සන් කළ යුතුව තිබුණේ සී.බී. රත්නායක ඇමතිතුමා මිස විමලවීර දිසානායක ඇමතිතුමා නෙවෙයි. ඒක තමයි පළවෙනි දේ. මේක මම දකිනවා මේ නියෝගයේ තියෙන අස්පස්තාලිය නොහැකි දෝෂයක් විදිහට නැත්නම් මගහරින්න බැරි දෝෂයක් විදිහට. දෙවෙනි කාරණාව තමයි රාජ්‍ය අමාත්‍යවරයාම මේ අත්සන් කරන නියෝගමාලාව රාජ්‍ය අමාත්‍යවරයාම මේ නියෝගමාලාවේ තියෙන අඩුපාඩු දැකීම සුබවාදී දෙයක් කියලා මම දකින්නේ නැහැ. මම දකින්නේ රාජ්‍ය අමාත්‍යවරයා අස්සන ගන්න ඉස්සෙල්ලා අපි සාමාන්‍යයෙන් අපිට වැඩිහිටියෝ වෙලා අස්සන ගන්න පුරුදු කරනකොට අපේ දෙමව්පියෝ උගන්වපු පළවෙනි දේ තමයි අස්සන් කරන්න ඉස්සෙල්ලා උඩින් තියෙන්නේ මොනවද කියලා කියවලා තේරුම් අරගන්න කියන එක. මේක මට අවුරුදු 16 දී 17 දී මගේ දෙමව්පියෝ කිව්වේ අවුරුදු 18න් පස්සේ අස්සන් කරන හැම අස්සනක්ම බලංගු වෙන නිසා. ඊට ඉස්සෙල්ලා අස්සන් කරේ විභාග වලට විතරයි. එතකොට ඔය දේ නොදන්න අමාත්‍යවරයෙක් නියෝගයකට අත්සන් කරා නම් මම හිතනවා එතනින් මේ අමාත්‍යතුමා ගැන අපිට යම් කිසි අදහසක් ඇති කරගන්න පුළුවන් කියලා. මේ කියන්නේ මට කනගාටුයි මෙහෙම දෙයක් කියන්න වෙච්ච එක ගැන. මම හැදිච්ච වැඩිච්ච දිස්ත්‍රික්කයේම හැදිච්ච අමාත්‍යවරයෙක් මේ වගේ ප්‍රකාශයක් කිරීම ගැන. දෙවෙනි කාරණාව තමයි මම දකින්නේ මෙම නියෝගමාලාවේ ඔය කැලි දෙක සංශෝධනය කළා කියලා මේ නියෝගවල තියෙන දෝෂ සහිතභාවය හෝ ඒ නියෝගවල තියෙන බලවත් අසාධ්‍යතාවය එහෙම නැත්නම් මේකේ තියෙන බලවත් දෝෂ සහිතභාවය හරියන්නේ නැහැ. ඒක නිසා මේක සමහර විට ඇස්බැඳුමක් වෙන්න පුළුවන්. හරි අපි මේ කාර්ය දෙක හරි ගස්සලා දෙන්නම්. එතකොට නියෝග ටික ඔයගලන්ට පිළිගත හැකි නේද කියනවා වගේ ව්‍යංගාර්ථයක් දෙන්න. එහෙමනම් අපි ඒ ව්‍යංගාර්ථය පිළිගන්නේ. අපි කියන්නේ මේ නියෝගමාලාවම සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනේ. මේ නියෝගමාලාවේ පැහැදිලිව තියෙන්න ඕනේ. ආගමික කටයුත්තකට අර වෙනත් කිසිම කටයුත්තකට මේ සතෙක්ව පාවිච්චි කරන්න බෑ කියන තැනේ ඉඳලා සියලු දේවල් සංශෝධනය විය යුතුයි. ඊට පස්සේ මේක රාජ්‍ය ඇමතිතුමා නෙවෙයි විශේෂ භාර කැබිනට් අමාත්‍යතුමා අත්සන් කරලා නිසියාකාරයෙන් නැවතත් වරක් ගැසට් එකකින් ප්‍රකාශයටපත් කළා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතුයි. ඒකට අතරමැද තත්වයන් ඔය ඇති කරන්න උත්සාහ කරන්නේ වගන්තියක් දෙකක් වචනයක් දෙකක් එහා මෙහා කළා. එහෙම නැත්නම් අර ආකෘති පත්‍රයේ තව වැකියක් වැඩියෙන් එකතු කළා. ඒවා හරියන්නේ නැහැ කියලා මම පැහැදිලිවම කියනවා. මේ නියෝගමාලාව නීතිමය වශයෙන් උත් සදාචාරාත්මක වශයෙන් උත් බලවත් ලෙස දෝෂ සහිතයි. ඒ දෝෂ සහිත භාවයේ තියාගෙන පොඩි වැද්දුම් පිරුද්දුම් සංශෝධන කරලා අපිට පිළිගන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ නැහැ කීයටවත් කියලා. වෙනත් ප්‍රශ්න හෙලෝ නායක. ඔව්. නායක සරසි කතා කරන්නේ. නායක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ප්ලීස් DWC එකේ රෝල් එක මොකක්ද කියලා මේ තත්ත්වෙ උඩ අනික එක මට ඇත්තටම පේන්නේ ඒගොල්ලෝ ස්වාධීනව මේ සිටුේෂන් එකේ මේ ඇත්තටම වැඩ කරන එක ගැන. ඉතින් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ප්ලීස්? ඔව් මම හිතන්නේ මේ වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම සමහර අවස්ථාවලදී උන්ට කරගන්න දෙයක් නැති තත්ත්ව උදා වෙන්න පුළුවන්. මේ අර ජගත් ගුණවර්ධන මහතා පෙර සඳහන් කළා වගේම මේ වුණුත් අසරණ වීම එහෙම නැත්නම්
යම් මේ තත්වයට මුහුණ දීමේ තරම් ධෛර්ය සම්පන්න නොවීමක් තියෙන්න පුළුවන්. හැබැයි අපි පැහැදිලිව දකිනවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් පුළුවන් මේ විමර්ශන ඔවුන් යටතේ තියෙන නිසා මේ විමර්ශන පිළිබඳව අධිකරණයට කරුණු දැක්වීමක් සිද්ධ කරන්න. ඒ වගේම මේ ඇතැම් මේ කාරණා සම්බන්ධයෙන් විද්‍යාත්මක මැදිහත් වීමක් විද්‍යාත්මක සාක්ෂි විමර්ශනයක් ලබා දෙන්න. සුජීව සහ පැටියා සම්බන්ධයෙන් ඔවුන් එවැනි වැදගත් දෙයක් සඳහන් කළා. ඒ දෙන්න වෙන් කිරීමට නොහැකි බව ඒක අපි අගය කරනවා. ඒ වගේම දෙවෙනි නඩු වාරයේදී මම හිතන්නේ වෛද්‍ය තාරක මහත්මයා ඇවිල්ලා අත උස්සන් හිටියා අදහස් දක්වන්න. නමුත් එතුමාට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒකෙන් මම හිතන්නේ එතුමාගේ අදහස් දැක්වීමත් වැළකී ගියා. හැබැයි මේ අපිට විවිධ මතවාද මේ සම්බන්ධයෙන් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා ඔවුන් මීට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයකට මේ කටයුතු පිළිබඳව මැදිහත් වීම වැදගත් කියලා. මොකද මේ කූට ලේඛන සකස් කිරීම පිළිබඳව ඒ වගේම මේ අලි ඇතුන් වනාන්තර වලින් ඇල්ලීම පිළිබඳව සහ උන් කොළඹ ගේම පිළිබඳව සහ මේ අලි පොතේ යම් යම් වෙනස්කම් කිරීම පිළිබඳව ලිපිගණු 55ක් හෝ 54ක් පිළිබඳව ඔවුන් සන්තකයේ තොරතුරු තියෙනවා. ඒක ඒකාන්ත මම හිතන්නේ ඒ පිළිබඳව උන්ට කරුණු දැක්වීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි ඒ සියල්ලම යට කරමින් තමයි නීතිපතිවරයා මෙහිදී කටයුතු කරන්නේ. මොකද ඒ සෙසු රජයේ ආයතනත් එතකොට මම හිතන්නේ ඒක ජගත් ගුණවර්ධන මහත්තයාත් පැහැදිලි කරයි. ඒ ආයතනත් යම්කිසි මේ පීඩනයකට පත්වීමක් සිද්ධ වෙනවා. ඒ හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ජගත් ගුණවර්ධන මහත්තයා බොහොම ස්තුතියි. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මෙතන ඇත්තටම වනජීවි දෙපාර්තමේන්තුවට තියෙන්නේ හරිම මේ උබතෝ කෝටිකයක් තුල හිර වෙන්නට මේ ඒ තමයි රාජ්‍ය ආයතනයක් දෙපාර්තමේන්තුවක් හෝ වේවා අධිකාරියක් හෝ වේවා නැත්නම් මණ්ඩලයක් හෝ සංස්ථාපිත මණ්ඩලයක් වේවා ඒ අය වෙනුවෙන් අධිකරණයේ ඉදිරියේ කරුණු දැක්වීම සඳහා රජයේ නීති නිලධාරියා විදියට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තියෙන් බැඳලා ඉන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා ඒගොල්ලන්ගේ කරුණු ඉදිරිපත් කරන්න. අනික් අතින් ගත්තාම ආයතන සංග්‍රහයේ 33 වෙනි පරිච්ඡේදයේ තියෙනවා මේ රාජ්‍ය දෙපාර්තමේන්තුව වගේ ආයතන වලට නීතිපතිවරයාගේ සහාය කොයි ආකාරයෙන් ලබා ගත යුතුද කියන එක. එතකොට රාජ්‍ය ආයතනයේ කරුණු දැක්විය යුත්තේ නීතිපතිතුමා හරහා මිස නීතිපතිතුමාට එරෙහිව හෝ ඊට ස්වාධීනව හා ඊට ස්වායත්තව කරුණු දැක්වීමට ඇත්තටම ආයතන සංග්‍රහයෙන් ඒ අයට ඉඩ දීලා නැහැ. ඒක නිසා වනජීවි දෙපාර්තමේන්තුවේ මතය කොතරම් ස්වාධීන වුණත් කොතරම් මීට වැඩිය පරස්පර විරෝධී වුණත් නීතිපති දෙපාර්තමේන්තුව අභිභවනය කරමින් කරුණු ඉදිරිපත් කරන්නට උත්සාහ කරනවායි කියන එක ඉතාමත්ම ධෛර්ය සම්පන්න කටයුත්තක්. ඇත්තටම එදා ඒ නීතිපති දෙපාර්තමේන්තුවට වැඩිය වෙනස් මතයක් ඉදිරිපත් කිරීම ඉදිරිපත් වෙච්ච වනජීවි නිලධාරීන්ට අපි මේ තියෙන නීතිමය තත්ත්වයේ ඉදිරියේ ප්‍රණාමය පළ කරන්න ඕනේ. මොකද ඒ ධෛර්යයට මම ගොඩක් ගරු කරනවා. මොකද නීතිය ඉදිරියේ ඒගොල්ලෝ හරියට ආයතන සංග්‍රහය සහ මේකේ මේ අපරාධ නිධාන සංග්‍රහයේ තියෙන කාරණා දිහා බැලුවා නම් ඒගොල්ලන්ට ඕන නම් නිශ්ශබ්දව ඉන්න තිබුණ කැමති දෙයක් නීතිපතිට කියන්න දීලා බලාගෙන. මොකද එහෙම කිව්වත් කාටවත් දෝෂ දර්ශනයක් කරන්න බෑ. මොකද ආයතන සංග්‍රහයේ හැටියට ඔවුන් නීති උපදෙස් පවා ලබා ගත යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. එහෙම නැතුව අපි කාගෙන්වත් නෙවෙයි. ඉතින් එහෙමනම් Tamanට නීති උපදෙස් දෙන්න ඉන්න නීතිපති දෙපාර්තමේන්තුව ওই විදිහට හැසිරෙනකොට ඒක ලොකු ගැටලුවක් ඒ දෙපාර්තමේන්තුවට තියෙනවා. ඒ වගේම මේ ගැටලුව උබතෝ කෝටිකයක් වෙනවා. මොකද ඒ අය බැඳිලා ඉන්නවා එක පැත්තකින් රජයේ නිලධාරීන් විදිහට නීතිපතිතුමාගේ උපදෙස් අනුව වැඩ කරන අනිත් පැත්තේ නීතිපතිතුමා එතුමාගේ උපදෙස් වලට නැත්නම් එතුමන්ලාගේ මේ පිළිබඳව දන්න විශේෂඥ මත වලට එරෙහිව ගිහින් අගතියෙන් කටයුතු කරන අවස්ථාවක් මෙතන ඇවිල්ලා තියෙනවා. ඒක නිසා පැහැදිලිවම මේකයි මම කිව්වේ දණ්ඩ නීති සංග්‍රහයේ 189 වගේ වගන්ති මේ වෙලාවේදී වැදගත් වෙනවා. අගතියෙන් කටයුතු කරන නිලධාරීන්ට නැත්නම් නිසි සුපරීක්ෂණයේ නැතුව කටයුතු කරන නිලධාරීන්ට විරුද්ධව ජනතාවට ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා මෙවලමක් විදිහට කියලා. මට මෙතෙන්දි පැහැදිලි කරන්න ඕනේ වුණේ අපි ඒකයි මේ කටයුත්තේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ආයතන පිළිබඳව අවධානය යොමු කරනවා තමයි අපේ පැත්තෙන්. නමුත් අපි කතා කරනකොට මේ සඳහා ප්‍රධාන වශයෙන් තමන්ගේ නිසි නීතිමය සැලකිල්ල, නීතිමය සුපරීක්ෂණය, නීත්‍යානුකූල භාවය ඇති කරන එක, නීතිය පාලනයට ජනතාවගේ තියෙන විශ්වාසය බිඳින ආකාරයෙන් කටයුතු කරන නිලධාරීන් ඉන්න ආයතන වලට විතරක් අපි ඇඟිල්ල දික් කළ මේ වෙලාවේ කතා කළේ ඔන්න ඔය කියන කාරණාව. මම හිතන්නේ එතුමියගේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. Dr. Gunodana, Sarsi, ඔයා කතා කරා? Yes, go ahead. Dr. Gunodana, there's another question from Bimal. He's asking, please explain the difference between the earlier court cases of illegally captured elephants and these 14 elephants. I think he wants to know what's the difference between the rest of the elephants to these 14 elephants. I think these 14 elephants are not
in a case, you can see that the number that has been provided in the order is a B number. That is a report that has been provided to the court by the Criminal Investigations Department together with the Attorney General's Department to say that there is an investigation which is ongoing about the illegality of the people who had kept these animals in their possession. So therefore, this is not a case such as the other case that is pending before the courts. This is really an investigation. So it is part of the investigation to look at different documentations, get evidence from people, get statements from people, and to deal with the productions, which are the baby elephants in this particular matter. And therefore, this is not similar to the cases that are pending in the other courts where the cases had been filed. So here, about these 14 animals, cases have not yet been filed, but the investigation was ongoing at the time the animals were given back to the people from whom they were taken. මම සිංහලනුත් පොඩ්ඩක් කිව්වොත් මේක නඩු කටයුත්තක් නෙවෙයි මෙතන උනේ විමර්ශන කටයුත්තක්. එම විමර්ශනයේ අතරතුර නඩු වහන්න ඒ නඩු බාණ්ඩ ගත්තේ නීතිමය නොවන ආකාරයෙන් තමන්ගේ සන්තකයේ හෝ භාරයේ තබා ගත්තේ පුද්ගලයන්ගෙන් මේ පුද්ගලයන් අතර අපවපත් කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ. ඒතකොට මේ අමතරව නඩු පැවරීම් තියෙනවා. ඒ නඩු පැවරීම් කරන්නේ අපරාධ නඩු දාන සංග්‍රහය යටතේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන්. මෙතන පැමිණිල්ලක් ගොනු කරලා නැහැ. මෙතන තියෙන විමර්ශන වාර්තාවකින් එළඹිලා තියෙන විමර්ශන කටයුත්තක් යන අතරතුර අතරමැද තත්ත්වයක තමයි තියෙන්නේ. මම හිතන්නේ තවත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ජගත් නයනක මේ දැන් ඔය අලින්ව අත්අඩංගුවට ගන්න 2016 අවුරුද්දේදී. එතකොට 2021 අවුරුද්දේ තමයි ආපහු දෙන්නේ. එතකොට පහුගිය අවුරුදු ගණනාවටම ICID එක මේක නඩු කටයුත්තක් නොකරේ. අයි වනජීවි දෙපාර්තමේන්තුව අවුරුදු 5ක් බලාගෙන හිටියේ ඒ අලි ටික තමන් ගාව තියාගෙන ඒකට හරියට නඩු කටයුත්තක් නොකර. මොකද CID එකට විතරක් නෙවෙයිනේ රජයේ ආයතනයක් විතර වනජීවීකටත් ඒ අයිතියම තියෙනවනේ. එතකොට දැන් එහෙම නොවි මේක තියාගෙන හිටියේ මොකද? ඒක නිසා මේ ආයතන දෙකටම මේ වැරද්ද පැටවෙන්නේ නැද්ද? මේ මෙහෙම නිදහස් කරන්න වෙනකම්ම බලාගෙන හිටපු එක ගැන. මම දකින විදිහට මේකේ විමර්ශන කටයුතු ආරම්භ කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත්නම් CID එක විසින්. එතකොට දෙපාර්තමේන්තුවෙන් මේ විමර්ශනයට සහාය ලබා දීමක් කරුණේ නැතුව විමර්ශනය කළේ දෙපාර්තමේන්තුවෙන් නෙවෙයි, වනජීවි දෙපාර්තමේන්තුවෙන් නෙවෙයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළේ. එතකොට මේ විමර්ශනය මෙච්චර කල් පහුවිච්ච එක ගැන නැත්නම් මෙච්චර කල් මේ විමර්ශනය යම් කිසි මට්ටමකට ගෙනල්ලා පැමිණිල්ලක් ගොනු කිරීමට නොහැකි විච්ච එක ගැන අපිටත් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. හැබැයි ඒ ගැටලුකාරී සත්‍යය අපි යොමු කරන්නේ වනජීවි දෙපාර්තමේන්තුවට නෙවෙයි. මොකද ඒගොල්ලෝ කලේ විමර්ශනයේ සහාය වෙච්ච එක. හැබැයි විමර්ශනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ. එතකොට ඒ ආයතන දෙකට තමයි මෙතන ප්‍රධාන වගකීම තියෙන්නේ. අනික් පාර්ශවයන්ගෙන් ගන්න තියෙන ප්‍රකාශන අරගෙන එහෙම නැත්නම් ඒ ලිපි ලේඛන තියෙනවා නම් ඒව අනාවරණය කරගෙන මේවට නඩු පැවරීම් කරන්නට මෙතෙක් ප්‍රමාද වුණේ කොහොමද කියන එක පිළිබඳව අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. මම මේට වැඩිය මේක ගැන කතා කරන්නේ නැහැ. මොකද මේක සමහර විට 189 වෙනි වගන්තියෙන් පවරන නඩුවලට විෂය වස්තුව වෙන්න පුළුවන් හින්දා ඒව අධිකරණයක් ඉදිරියේ කතා කළ යුතු මට්ටමේ තියෙන්නේ. ඒක නිසා අපි මේට වැඩිය මට මේක පැහැදිලි කරගන්න මම බෑ කියන එක කියනවා මේ වෙලාවේ. ඒ කියන්නේ කනගාටු වෙනවා. නමුත් මම හිතනවා නඩු කටයුත්තක් යනකොට අපිට ඒකන ඉදිරිපත් කළ යුතු සාක්ෂි තියෙනවා, ඉදිරිපත් කළ යුතු කරුණු තියෙනවා. හේමන්ත මහත්මයා කියපු කරුණු දෙකම ඊට හුඟක් වැදගත් වෙන කරුණු දෙකක්. එච්චර කල් ඇයි මේක පරක්කු වුණේ? කාගේද නොසැලකිල්ල තිබුණේ? කවුද නිසීසු පරීක්ෂණය නොදුන්නේ? නැත්නම් කාගේ වරදින්ද මේවා මෙච්චර කල් පරක්කු වුණේ? ඇදිලා ගියේ නඩු පවරීමක් නොමැතිව අවුරුදු 5ක් 6ක් තිස්සේ විමර්ශනයක් ගියේ කුමක් නිසාද කියන එක ඔබ දකිනවා ඇති. මේ වගේ අවුරුදු 5 6 ඇදිච්ච තව විමර්ශන තිබුණා. ඒවත් ඔය කියපු ආයතන ද්විත්වෙන්ම කරපු විමර්ශන තමයි තිබුණේ. ඒක නිසා මෙතන අමුතුම තත්වයක් නැහැ. හැබැයි මේ තත්වය පිළිගැනීමට නොහැකි තරම් ප්‍රමාද සහගත සහ දුර්වල සහගතයි. හේමන්ත මහත්මයාත් එක්ක මම සම්පූර්ණයෙන් එකඟයි හිතෙන්දී. ඔව් මම හිතන්නේ මමත් ඒකට කෙටි පැහැදිලි කිරීමක් එකතු කරන්නම්. ඇත්තටම වනජීවි මේ ජගත් ගුණවර්ධන මහත්මයා කිව්ව කාරණය 100% මම එකඟ වෙනවා. ඒ වගේම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් මම විශ්වාස කරනවා මීට වඩා වගකීමක් තියෙනවා කියලා මේවා සම්බන්ධයෙන් කටයුතු කරන්න. මොකද මේකෙදී වුන් කරපු ඇතැම්
මේ කරුණු කාරණා හන්දා ඒ වගේම පරේෂණ හන්දා ඒවට වැය වෙච්ච නිලධාරීන්ගේ එක පැත්තකින් ජීවිත අවදානමක් ඇති වෙලා තියෙනවා අනිත් පැත්තට විශාල මුදලක් ඒ පරේෂණ සඳහා වියදම් වෙලා තියෙනවා අනිත් පැත්තට මේ අලි නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් රජය දරලා තියෙනවා මේ වන විටත් ඒක හන්දා ඒ හැම එකම පිළිබඳව දෝෂසහගත තත්ත්ව මේ හැම ආයතනෙම අපි දකිනවා හැබැයි අපි විශ්වාස කරනවා මේවා ගැන රාජ්‍ය සේවා කොමිසමටත් ඒ අදාළ නිලධාරීන්ගේ රාජ්‍ය සේවා කොමිසමටත් ඒ වගේම අධිකරණ සේවා කොමිසමටත් ඒ අපි දකින වැරදි සාගත ක්‍රියාවන් වල නිරත වෙච්ච ඒ හැමෝටම උන් දරන ආයතන සමාජ ස්තර සහ දෙපාර්තමේන්තු මට්ටමේ නොබෙදා ඒ සියලු දෙනාටම අපි අඩුගානේ නීතිය හා සමාන නීතිය හැමෝටම පොදුයි කියනවා වගේ එක සමහර විට මෙතනදී ගැටලුකාරී තත්ත්වයක් පෙන්눔 කරලා තියෙනවා හැබැයි අපි හැමෝටම පොදුවේ ඒ සම්බන්ධයෙන් මේ වැරදි වලට එරෙහිව කටයුතු කරන්න සූදානමක් තිබෙනවා. වෙනත් ප්‍රශ්න Nayanaka, can I ask another question, please? It's Sarasi again. Yes, So we have been talking about the 14 elephants so far, but I understand that there are 38 elephants who are involved in this issue. So what is going to happen to the rest of the elephants? What's their fate going to be? මම හිතන්නේ ජගත් ගුණවර්ධන මහත්මයා මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙනවද? ඔව් මම පිළිතුරක් ලබා දෙන්න. I think it is too early to speculate about what will be the fate of the other elephants, which are the subject matter of pending court actions. But we all know that Attorney General's Department can terminate the court actions if they wish to at any stage of the trial. So therefore, the lurking danger is that the same fate may be awaiting the rest of the elephants that had been confiscated from the illegal possessors. And therefore, what we do as regards to these 14 elephants may well decide the latter day fate of the other animals. So we are trying to nip the process in the bud by taking action against these illegal actions and the actions that are contradictory to the legal situation of this country, and therefore to prevent any further abuses. But what I can foresee is that if we keep silent on this occasion, it may lead to the release of the rest of the elephants, and they will not even stop at that, but may even try to get other elephants that are currently held in the Pinnavel Elephant Orphanage and the Attathuru Sevana or the ETH in Udawalawe also into the custody of certain personal elements. So we have to take action as early as possible to prevent further abuses. That is my position. Thank you. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? Hello. පහන් ප්‍රශ්නය අහන්න. නායක චුට්ටක් වෙන මීටින් එකකට ගියා. ප්‍රශ්නය අහන්න පහන්. දැන් මේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීපු නඩු තීන්දුවත් එක්කම ඔය එතකොට මුල් අයිතිකාරුවන්ට අලි මේ ලබා දීමේ නැවත සමස්ත ක්‍රියාදාමයටම දේශපාලන පරිගැනීම් කොමිසමේ කොමිෂන් සභාව වාර්තාවේ නිර්දේශ මොන හරි බලපෑමක් වෙලා තියෙනවද කියලා එහෙම ඔබතුමන්ලා මොන හරි ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙනවද මේ ක්‍රියාදාමයටම හේතු වෙන්න මොකද මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න තියෙනවනේ මොකද මට මතකයි ඒ කියන්නේ දේශපාලන කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කරා හිටපු මහේස්ත්‍රාත් තිල්නගමගේ මහත්මයා ඒ ඇතුළු ඒ කට්ටියගේ නඩුවකුත් තිබ්බා ආයේ නැවත විමර්ශනය කළා ඒවට නිර්දේශ ලබා දුන්නා ඒවත් එක්ක මේ ඔක්කොම එකතු වෙන බලපෑමක්ද කියලා දැනගන්න කැමතියි සජීව අයියට මේකට උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවද? අපේ ගොඩක් අයගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන්ස් ඩිස්ටර්බ් වෙනවා මං හිතන්නේ මොකක් හරි මේ සංවිධානාත්මක වැඩක් වෙන්න ඕනේ. සජීව අයිය පුළුවන්ද කතා කරන්න? පංචාලි මම ඒකට උත්තරයක් දෙන්නම්. alright thank you අයියා. පාන්න ආපු ප්‍රශ්නේ මේක මේ දේශපාලනික යම්කිසි බලපෑමක් තියනවද කියන කාරණය මේක යම්කිසි දේශපාලනීකරණය කිරීමක් උත්සාහ කරලා තියෙනවා 2021 3.12 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරනවා මේ කැබිනට් පත්‍රිකාව නිකුත් කරන්නෙම අධිකරණ ක්‍රියාමාර්ග හා විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින හීලෑලියතුන් සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම හා සන්තකයේ පැවරීම කියන උද්ෘතය යටතේම නැත්නම් ඒ හෙඩින් එකෙන් තමයි මේක එන්නේ මේකේ හැඳින්වීම යටතේ එක
අංක 1.2 යන 1.2 කියන එක යටතේ මේක පෙන්නනවා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මත 2015 වර්ෂයේ සිට මේ දක්වා. ඒ කියන්නේ මේක උත්සාහ කරනවා මේක මේ 2015 දී වෙච්ච එහෙම නැත්නම් ආණ්ඩු පෙරලියත් එක්ක වෙච්ච එකක ප්‍රතිඵලයක් විදිහට පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් මේ ක්‍රියාමාර්ග පටන් ගන්න 2015 නෙමේ නීතිපති මේ විගණකාධිපතිවරයාගේ වාර්තාවන් එහෙම නැත්නම් ඒ කරපු ඉන්වෙස්ටිගේෂන්ස් නිකුත් වෙන්නේ 2014 අවුරුද්දේ. ඒ වගේම 2013 අවුරුද්දේ අමාත්‍යාංශයේ විසින්ම ස්වාධීන කමිටුවක් පත් කරලා මේ සම්බන්ධව සොයා බැලීමක් සිදු කරනවා. ඒතකොට මේක 2015 මෙහාට ලඝු කරලා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි හිටපු විනිශ්චයකාර තිල්ලගමගේ මහත්මයාගේ අලියාගේ පිළිබඳ විස්තර මේ 2014 අවුරුද්දේ ඒ වගේම 2013 අවුරුද්දේ අමාත්‍යාංශයෙන් ඒ වගේම විගණකාධිපතිවරයා විසින් නිකුත් කරපු වාර්තාවල ඉතාමත්ම පැහැදිලිව තියෙනවා ඒගොල්ලන් කරපු ඒ විමර්ශන වලට අනුකූලව වනාන්තර වලින් අල්ලපු අලිපැටවන් හැටියට බොහොම පැහැදිලිව පේනවා කියන කාරණය ඒක බොහොම පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි මේක යම්කිසි දේශපාලන බලපෑමක් තියනවාද කියන කාරණය. ඒක මේ ආපු නඩුවේ තියෙන නියෝග වලින් ඔබට ඒ පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ නඩු කටයුතු වලට පරිබාහිරව උදාහරණයක් විදිහට යම්කිසි පුද්ගලයෙක් එහෙම නැත්නම් මේකේ සඳහන් වෙන පරිදි මේ NG රාජපක්ෂ විසින් බාර දෙනවා 2015 දී තමාට මේ අලියා නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ කියලා. නමුත් 2021 දී ඔව් නැවත ඒ අලියා ඉල්ල ගන්නවා. එහෙමනම් බාර දුන්න ආයතනයට එහෙම නැත්නම් සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුවට හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි මුලින්ම ඉල්ලීම කරන්න ඕනේ. 2015 දී මට නඩත්තු කරන්න හැකියාවක් නැහැ. නමුත් 2021 දී දැන් මට සල්ලි තියෙනවා නඩත්තු කරන්න පුළුවන්. ඒක නිසා මට මේ අලියා ලබා දෙන්න කියන කාරණය. නමුත් ඒ අලියාගේ විස්තරත් මේ නියෝගයට ලැබීම එහෙම නැත්නම් ඇතුළත් වීම සම්බන්ධව යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. ඒකෙදි ඔබට අදහසක් ගන්නට පුළුවන් මේකට දේශපාලනික වශයෙන් බලපෑමක් ඇති වුණාද නැද්ද කියන කාරණය සම්බන්ධව. ඒතර මේකෙදි බොහොම පැහැදිලි මේකට යම්කිසි ආකාරයක මෙවැනි බලපෑමක් ඇති වෙලා තියෙනවා කියන කාරණය. Thank you Uday. Minay, you want to ask the question? Yes, Tanchale. This is actually another question for Jagat. Jagat, you talked about the other elephants, and there was a total of, I believe, 39 elephants that were taken into government protection in 2015-2016, out of which these 14 are the ones who have been the subject of the recent court proceedings, and the court deciding to return them to their claimed owners. You mentioned that there is a danger of these things spilling over to the other animals, but you also drew a distinction between these 14. You said the reason these 14 had come up in court was because they were part of still investigation. The cases hadn't been filed against suspects in the case of these 14, and that's why they were sort of literally termed as court productions, as opposed to the other, I believe that leaves 26 elephants. Could you just give us an indication of where things stand with the rest of the elephants? If court cases have been filed already, what stage are those cases at? Well, to start off, let me make a small distinction. I never claimed these people as owners. I never acknowledged that role. I very clearly stated the word, the people from whom the elephants were taken by the state. Agreed. I wasn't trying to put words in your mouth. Claimed owners, and your description. So I don't perceive them as owners for a split second even. I perceive them as illegal captors of the elephants from whose possession the elephants were taken to the custody of the state. Now, about the crux of your question, this is what I had to say. There is a procedure under the Criminal Procedure Code when a crime has been detected. First of all, the police or the CID or the other department that is investigating usually files an investigation report to the court, which is usually termed as the B report by tradition. And this report gives the state of the investigation and the
next steps that will be taken in the investigation, and also sometimes requesting the magistrate to make different orders to facilitate and expedite the investigation. So these 14 elephants were in that state. So there were no cases filed, and that is where they were still under investigation. But when it comes to the other elephants, yes, the cases had been filed and the cases had been proceeding in the respective courts in the past few years. But I can't give you what stage the cases are, because these were prosecuted by the state, once again by the Attorney General's Department. So they are the people who exactly know what position the case is. But what I have to say is that none of the cases were concluded, and the people from whom the elephants were taken by the state had been making various objections to drag on the cases. And the progress of the cases, of course, I should say, I'm not entirely aware of the stage, but I should only be able to say that the court cases for the other elephants were proceeding in the respective courts. Thank you. Yeah, I would like to make a small clarification on the number of elephants. On the magistrate court order that was issued by the Colombo magistrate, the Colombo magistrate court had 14 elephants and 13 keepers. So, I mean, 13 suspects. So one of the suspects had 2 elephants, and then there was another magistrate court order issued by Matale Magistrate Court, and that had 1 elephant. So altogether, it's 15 elephants and 14 owners. And the female elephant Sujiva, that is currently at Udawalawe, has a baby elephant in addition to these 15 elephants. මම එක සිංහලෙනුත් කියන්නම් මේ කොටුව මහේස්ත්‍රාත් විසින් නිකුත් කරන ලද මේ තීරණය අලි 14 දෙනෙකුත් ඒ අලි තියාගෙන හිටපු සැකකරුවන් 13 දෙනෙක් ගැනත් සඳහන් වෙනවා. මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉෂු කරපු ඒ මේ ඕඩර් එකේ ඒකෙත් එක අලියෙක් ගැන සඳහන් වෙනවා. එතකොට අලි 15යි සැකකරුවන් 14යි. Amal to prashnak තියෙනවා. Amal, you can go ahead. Yes, thank you very much. Now, I don't know who can answer this, but what I'm thinking is that from what Jagat said, there is some progress in trying to move the Sri Lankan courts. But considering the environmental sort of implications of this story, is there any attempt by any environmentalist group here or any of the activists to involve the international environmentalists in this to sort of internationalize the issue and probably get more pressure and more attention on this question? Thank you. Yeah, actually, if you saw the articles, especially about this, the government, when they issued this gazette on the regulations, they had issued a press release copying all the international media, which of course got the international animal rights organizations as well as conservation organizations interest on this. The Humane International Society has issued a statement on that. Then Global March for Elephants and Rhinos of USA has issued a statement on that. When you take Humane International Society, Humane International Society Africa, as well as Human Society International India has issued statements. And I'm sure there would be other conservation agencies interested in this as well. Anyone else that likes to answer this? So you were talking about the gazette, but I'm talking about the court order releasing these elephants to the suspect, to the captors. So that is my question. Not just the gazette, but the latest development. We saw many international articles on this. They are concerned about the elephant smuggling racket as a whole. I think it's not ethical of them to to make statements on a judgment the court has issued, I think. So, Dr. Gunawardena? Yes, let me answer that question in a different way. This is a order given by a magistrate or 2 magistrates in particular on these elephants. So we have a whole
legal process involved in challenging this kind of a decision. And rather than going to the international arena and talking foul about the whole situation, I think we can still have some confidence in the independence of the judiciary of this country, although these actions speak otherwise. So for the independence of the judiciary and for the dignity of the judiciary, we should refrain from going into international fora at this juncture. This is my personal opinion. It was not a consensus opinion, but rather we would take all possible actions involving the local courts from the Supreme Court downwards to stem this tide of unlawfulness. And rather than going to the international fora, I think it will be more appropriate for us to have faith in our system and try to strengthen the system by challenging it within the country. That is my opinion on this matter, but others may have their different opinions, and everyone have their freedom of expressing their opinions. But as Ms. Panchali said earlier, this issue was brought to the international attention by the state, by the government, not by the environmental organizations. So whatever the international repercussions that they will have to face in the future should be borne by them, because it's their responsibility now that their actions had turned the other way around, because they try to portray this set of regulations as one of the most marvelous regulations that had ever brought to the welfare of the animals of this country. So now everyone is realizing the hollowness of that statement. And when the international organizations are questioning the motive of the government, it is the government itself who should be blamed for doing things their own way, and they cannot point their fingers against the environmental organizations for taking this matter to the international fora, because it's the government, as Ms. Panchali very correctly said, who has stated this to the international media and taken it to the international forums. Thank you. Thank you, Dr. Gunawardena. Minel, you can go ahead with your question. Yes, thank you. Are there any reports or indications of any further attempts for illegal capture of elephants? There have been some reports that I have seen, none of these sort of confirmed, but can I ask the environmental organizations and the activists, whoever who is willing to answer, whether there has been indications that these illegal captures are raising their head again? Thank you. Yes, Minel, there have been many tip-offs that we had and suspicious incidents. I think Supun or Pubudu or Chamikara would have a good answer for this. Yeah. Minel, can you repeat the question, please? Yeah, Pubudu. In terms of, we're all talking about elephants that have been illegally captured in terms of this 39, right? I'm talking about in today's current context, there have been some indications and claims that there have been further attempts to illegally capture elephants from the wild. Can you confirm, or is there evidence to back up this, that there have been definite attempts that y'all as environmentalists and activists have either heard of, come across, found concrete evidence of, that there are illegal captures being attempted again? Yeah, Mia, because this new gazette is a great pathway to continue this illegal capturing, because under the section 2, there's very clearly they give a application, but there's no single provision to understand the ownership or how they got the elephant and like that. So it's mean for the in future, very clearly they can continue this illegal capturing process without any problem. That's the main ambition of this, and this is one of the main problem of this gazette notification. And that is our main worry, because they will continue this without any problem. Yeah, but what I'm asking is there any evidence that you all have come across in the last either few weeks or last couple of months of particular instances or incidents where there were attempts to actually capture elephants from the wild? Concrete instances that you all have come across, found evidence of, or seen eyewitness accounts of,
either that have gone through or been thwarted? Have you come across any of that, or There any are of the few, environmental? yeah, there are a few incidents, but it's not 100% confirmed, because the problem is now we know the number of captive elephants, and we know the last permit number as well. So far we don't have such informations regarding new capturing programs, but there are few attempts, as you mentioned, but it's not Yeah, 100% confirmed. Yeah, we don't Yeah, have shall any. I, Yes. shall I add something? I totally agree with you. Agree with Pubudua, yeah. And there's a big room to capture elephant from the wild based on these gazettes. And the same time, we have some informations about some suspected incidents. As Pubudua said, there's no concrete evidence on that. However, we have some suspected incidents. Recently, you know that there was an incident happened in Minneri area. After a few days of that incident, there was a carcass of a female elephant have been found by the wildlife department, and the department suspect this could be related to an attempt of smuggling an elephant. And the same time, while going on the court cases, we have solid information about attempts to smuggle elephant in 2015, 2016, 2017, 2018. In 2015, there was an incident report in Galpa area in Udawalawa National Park. In 2018, 2016, there was another incident in Ambegamu area in Udawalawa National Park. And the same year, there was an incident at Gonagangara in Yala National Park. Again, in 2017, there was an incident happened in Gonagangara in Yala National Park and Katagamu Sanctuary. In 2018, there was an incident reported in Veeraville area. Therefore, I think the smuggling records continuing their efforts to capture the elephants. The only thing is, due to the secretness and the well-organized appearance of the smuggling records, we couldn't find these things, and we can't expose the things, and all the things going favor for the smuggling records, and that's why the issue we can't expose the solid evidence on these kind of smuggling records. Okay, thank you very much. Yeah. Any more questions? Lasan and Sarasi, you have a question? Yeah. Well, it's more an observation and a point to raise, actually, more than a question. So it's about the Sustainable Development Goals, which Sri Lanka has actually signed up to. I think we've signed up to about 17 of these, and at least 2, if I can remember right, actually relate to the environment and conservation. So I was just wondering whether this could be a good lobbying tool for you guys as activists, as conservationists, whether you can actually use this to kind of bring this whole issue to the attention of the international community and to a wider forum, maybe. Yes, definitely, Sarasi. Apart from our legal work, we are, I mean, most of conservation and animal rights organizations are advocating for this cause. So there are many pathways that we can take. So parallel to our legal work, we will definitely be taking whatever paths available to us as well. Dr. Gunawardena, do you have anything to say about this? Actually, what we are envisaging is a multi-pronged approach. So the legal approach is just one prong in the multi-pronged approach. So this is another approach that can be taken by different organizations. So what we envisage in this juncture is
an approach where different organizations take it up in different fora, in different levels, in the policy making level, the legal field, the international fora, the SDG goals. So whatever the fora that is available, we should take that opportunity to lobby this issue in whatever the way that we are capable of. So that's what I have to add. Thank you, Dr. Gunawardena. Lasan, ඔයාගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්ද? Lasan? ඇහෙනවද? ඇහෙනවා Lasan. මේ මගේ ප්‍රශ්නේ පංචාලියක් මේ බාණු අලිපැටිය සම්බන්ධව මේ ඒ අලිපැටියා මේ තෙමිල්ලා ඉද්දි බලහත්කාරයෙන්ම මේ අරගෙන යනවා. එතකොට මේ ඒක බාරකාරීත්වය විසින් මොකක් හරි බලපෑමක් කරාද නැත්නම් මේ අර නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර නිදහස් කළ ගොඩටද වැටෙන්නේ මේ ඒ බාණු අලිපැටිය සම්බන්ධව විස්තරයක් කරන්න පුළුවන්ද පොඩ්ඩක්? ඔව් අපිට හිතෙන්නේ මේ දැන් බාණු මද කිපිලා හිටියේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ අවස්ථාවක අලියෙක් එහෙම ප්‍රවාහනය කරනවා කියන එක ඇත්තටම ගොඩක් ක්‍රූර දෙයක්. නමුත් අපිට හිතෙන විදිහට අපි සුජීවා සහ එයාගේ පැටියාව බේර ගන්න දරපු ප්‍රයත්නය සාර්ථක වෙච්ච නිසා අපි නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න පටන් අරගෙන කියලා දැනගත්ත නිසා ඒ අලි තියාගෙන හිටපු සැකකරුවා මේ අලියව මේ අරගෙන ගියා පහුදා උදේම ඇවිල්ලා. ඉතින් ඒක ඇත්තටම මේ බාරුන්ට වෙච්ච දේ හරිම අපිට දුකයි. බානු පැටියෙක් හැටියට පින්නවලට ගෙනල්ලා ඊට පස්සේ රිදියගමට ට්‍රාන්ස්ෆර් කරලා මේ දන්වැල් නැතුව ෆ්‍රී රෝමින් තත්ත්වයේ තමයි හිටියේ. ඒ කියන්නේ දන්වැල් නැතුව එයාට කැමති විදිහට ඇවිදලා ඒ රැළේ අයත් එක්ක මේ සෙල්ලම් කරලා මේ හරිම නිදහසෙන් මේ හිටපු සතෙක්. ඉතින් ඒ වගේ සතෙක්ව අපි දැක්කා එයාව දාගෙන ගිය විදිහ. ඊළඟට කතරගම දේවාලෙන් වීඩියෝ එකක් රිලීස් කරලා තිනවා. එයාව කකුල් තුනකින් ගැට ගහපු වීඩියෝ එකක් ඉස්සෙල්ලාම රිලීස් කරා. දැන් ඊට පස්සේ කකුල් දෙකකින් ගැට ගහගෙන ඉන්නවා. ඉතින් ඒක හරිම දුකයි අපිට ඒ සම්බන්ධව. තව ප්‍රශ්න කාට හරි තියෙනවද? Any questions? ප්‍රශ්න මොන හරි තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න. අපි ගොඩක්ම මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක අපි සංවිධානය කරේ ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට අපිට උත්තර ලබා දෙන්න මේ අවශ්‍ය නිසා මේ ඒක නිසා තමයි. Any more questions? Please go ahead with the questions. හරි මම හිතන්නේ ප්‍රශ්නයක් අහන්නද මම පහන්? ඔව් අහන්න. දැන් මේ වෙන විට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව බාර අධ්‍යක්ෂ ජෙනරාල් වල ඉසිනි වික්‍රමසිංහ මහත්මයා තනතුරේ නැහැ. තාමත් ඒ කියන්නේ මම දන්න විදිහට වැඩ බලන අධ්‍යක්ෂවරිය කෝ අධ්‍යක්ෂවරයෙක් කටයුතු කරනවද දන්නේ නැහැ. නමුත් මෙහෙවන් තත්යකදී දැන් මහේස්ත්‍රාත් නියෝගයෙන්ුත් නියෝග කරලා තිබ්බේ අය අදාළ අලිපැටව මුල්ලයිති කරුවන්ට බාර දෙන්න වගකීම් පවරලා තිබ්බේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට. නමුත් දැන් එහෙම තනතුරේ පුරප්පාඩුවක් තියෙන අවධියක කොහොමද ඒ වගේ කටයුත්තක් කරන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? අර ඩොක්ටර් ගුණවර්ධන ඉස්සෙල්ලා කිව්වේ අයිතිකරුවන් කියන වචනය අපිට කිසිම අලියෙක් තියාගෙන ඉන්න කෙනෙක්ට පාවිච්චි කරන්න බෑ. මොකද අලියා කියන්නේ අපේ මේ පොදු දේපලක්. අලියන්ට අයිතිකරුවෙක් ඉන්න බෑ. අපි හැමෝටම අලියා අයිති. අලි තියාගෙන ඉන්න බාරකාරියත්වය හරි සැකකරුවා හරි කියන වචන තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ නීති විරෝධීව තියාගෙන ඉන්න සම්බන්ධව. දැනට අපිට සූ ඩිපාර්ට්මන්ට් එකෙන් දන්වලා තියෙන විදිහට රේණුකා බණ්ඩාරනායක මහත්මිය මේ ඇක්ටිං ඩිරෙක්ටර් ජෙනරල් කියන තැන ඉන්නවා. සමහරක් විට මේ අඟහරුවාදා කැබිනට් මණ්ඩලය රැස් වුණාම අලුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් පත් කිරීමට ඉඩකඩ තියෙනවා. රසන් ඔයගේ ප්‍රශ්න උත්තරේ හම්බුණාද? ලසන් පහන් ඔව් ඒ කියන්නේ එහෙම කියන්නේ මේ දැන් දැනට පුරප්පාඩුවක් තියෙනකොට කොහොමද එහෙම නීතිමය අවසරයක් එක්ක කටයුතු කරන්න පුළුවන් ද කවුරුද එහෙම බලන්න? ඒක ඩොක්ටර් ජගත්ට ආන්සර් කරන්න පුළුවන්ද ලීගල් ස්ටේටස් එක ගැන ඩිරෙක්ටර් ජෙනරල් පොසිෂන් එක සම්බන්ධව? ඔව් මෙහෙමයි ඕනෑම ආයතනයක සාමාන්‍යයෙන් ප්‍රධාන ධූරය පුරප්පාඩු වෙච්ච අවස්ථාවකදී
අමාත්‍යවරයා විසින් සාමාන්‍යයෙන් පත් කරනවා ඊළඟට ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයාව හෝ වරියව වැඩ ආවරණය කරන තත්වයෙන් ඒක පුරාපාඩුව තුලින් ඇති වෙන්න පුළුවන් අයථා තත්වයක් හෝ ව්‍යාකූල තත්වයක් වළක්වීම සඳහා වැඩ ආවරණය කරන මට්ටමින් කටයුතු කරගෙන යන්න කියලා. එතකොට අපි දන්නේ නැහැ මෙතෙන්දී මේ ඒ විදිහට විධිමත්පත් වීමක් කළාද කියලා. මොකද එහෙම නැති අවස්ථාවකදී වුණත් අපේ රජයේ ආයතන වල තියෙනවා පද්ධතියක් ක්‍රියාත්මක වෙන. ඒ පරිපාලන සේවයේ සහ ඒ විද්‍යාත්මක සේවයේ නිලධාරීන් කටයුතු කරන ආකාරය අනුව විෂයගතව පොදු දැන් උදාහරණයක් විදිහට අධ්‍යක්ෂක ජෙනරාල් ගාවට ඉන්නවා නම් අධ්‍යක්ෂක පරිපාලන වගේ ඒ වගේ කෙනෙක් ඒ වෙලාවේදී ওই පරිපාලන තීරණ පිළිබඳව වගේ තීරණ ගන්න කටයුතු කරනවා. ඒ අයට එහෙම වැඩ ආවරණය කරන්න හැකියාවක් තියෙන තාක් දුරට. ඒක නිසා අධිකරණ නියෝගය ඉදිරිපත් වෙලා තියෙන්නේ දෙපාර්තමේන්තුවට නම් ඒ වෙලාවේ තත්කාලීනව ඒ කටයුත්ත වැඩ බලන තත්වයට අමාත්‍යවරයා විසින් හෝ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ විසින් පත් කරලා තියෙන තැනත්තා හෝ තැනැත්තිය එහෙම නැත්නම් දූරාවලියේ ඊළඟට ඉහළින්ම ඉන්න නිලධාරියා ඒ අධිකරණ නියෝගයට අවනතව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒක නිසා එතෙන්දි මම හිතනවා ඒ නිලධාරීන් ඒකට අවනත වීම පිළිබඳව අපිට දෝෂ දර්ශනයට ලක් කරන්න පුළුවන් කමක් නැහැ කියන එක. නමුත් ඒ ව්‍යාකූල තත්ත්වය මම පිළිගන්නවා. දූරයෙන් යම් කිසි නිලධාරියෙක් අස් වුනහම විශේෂයෙන් ගැටලුකාරී තත්ත්වයකදී ඒ දූරයේ පුලප්පාඩු විදියට තියාගන්න එකේ ගැටලු සාගත තත්ත්වය සහ සමහර විට ඊටාත්ම තමන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධව නිලධාරියෙකුට කටයුතු කරන්න වෙන අවස්ථාවකට නිලධාරියෙක් මදිහත් වෙන්න පුළුවන් නැත්නම් කොටු වෙන්න පුළුවන් අවස්ථාවක් පිළිබඳව මේක සමහර වෙලාවට තියෙන ගැටලුවක්. මොකද වැඩ ආවරණය කරන නිලධාරියෙකුට තමන්ගේ අභිමතානුසාරී බලය පාවිච්චි කරලා තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් සාමාන්‍ය පරිපාලන තීරණයක් හෝ අධිකරණ නියෝගයක් හෝ ක්‍රියාවට නංවන්න පුළුවන්. ඉතින් ඒ සීමාව තුළ තමයි එතකොට ඉන්නේ. මම දන්න තරමින් මම කිව්වේ පරිපාලන නීතියේ අපිට දීලා තියෙන දැනුමේ හැටියට තමයි ඔය මම කිව්වේ. එතකොට අධ්‍යක්ෂකවරයෙක් හෝ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් හෝ ගන්න සියලු තීරණ වැඩ ආවරණය කරන නිලධාරියට ගන්න බෑ. විශේෂයෙන් අභිමතානුසාරී තීරණ ගන්න බෑ. නැත්නම් තමන්ගේ අභිමතය පාවිච්චි කරන්න බෑ. නමුත් නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බැඳිලා ඉන්නවා. Thank you. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම අනුරාධ ප්‍රශ්නයක් අහන්නම්. ඔව් අනුරාධ අහන්න. ඔව්. අතරම මට මේ වෙබිනාර් එකට සම්බන්ධ වෙන්න උනේ පුළුවන් උනේ විටින් විට මම දන්නේ නැහැ මම අහන දේ සම්බන්ධයෙන් ඔයාලා සාකච්ඡා කරාද කියන එක. ඊටාම කෙටියෙන් අහන්නේ දැනට මට තේරෙන හැටියට නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ දිගටම මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න පරිසර සංවිධාන කටයුතු කරන බව තමයි තේරලා යන්නේ. ඒ වගේම මට දැනගන්න ඕන ඊට අමතරව කියන්නේ නීතිමය ක්‍රියාමාර්ග වලට අමතරව මේ ප්‍රශ්නේ ජනතාව අතරට ගෙනියන්න. ඊට පස්සේ ඒ හරහා රජයට අදාළ බලධාරීන්ට පීඩනයක් ඇති කරලා මේ අපිට ප්‍රශ්න විසඳ ගන්න ඕන මොනවා හරි ක්‍රියාමාර්ගයක් පරිසර සංවිධාන විදියට ඔබතුමන්ලට තියද කියලා. සුපුන්ට මේකට උත්තර දෙන්න පුළුවන්ද? මගේ දැන් මා වැහෙනවා ඇති. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද මේ අධිකරණ මගින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව අපි මේ ජනතාව මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් අවදි කිරීම ඇත්තටම ඉතාම වැදගත්. ඒ නිසා අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් මේ දවස්වල අපිට භෞතිකව මේවා කරන්න බැරි නිසා මාර්ගගත ආකාරයට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි මේ ආකාරයෙන් දිගින් දිගටම මාධ්‍ය හමු පවත්වමිනුත් අපි උත්සාහ කරන්නේ ජනමාධ්‍ය හරහා මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට. ඒ වගේම අපි පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ මගින් අපි මේ ලංකාවේ අලිපැටව් ජාවාරමේ හැඩහුරුකම පිළිබඳව විද්‍යාත්මක ආකාරයෙන් කරුණු ගවේෂණය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒවත් අපි ජනතාවට පරිශීලනය කිරීම සඳහා ව්‍යාප්ත කිරීම මේ වෙනකොට සිද්ධ කරමින් ඉන්නවා. මේ chat box එකේ පේපර් එක දාලා තියෙනවා. ඉතින් එවැනි කටයුතු හරහා අපි අපේක්ෂා කරනවා ජනතාව මේ කෙරෙහි විශාල උනන්දුවක් ඇති කරගන්න. මොකද ඇත්තටම මේ
සාකච්ඡා මුලදී මේ ජගත් ගුණවර්ධන මහත්මයාත් සඳහන් කළා වගේ මේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීම වනජීවී සංරක්ෂණයට පිළිබඳව ලඝු කරන්න බෑ. ඉදිරියේදී මේ අලි පැටවුන්ට අද දවසේ වෙච්ච ඉරණම ඉදිරියේදී මිනිස් ප්‍රජාවටත් මිනිස් දරු පැටවුන්ටත් වෙන්න පුළුවන් තර්ජනය තියෙනවා මේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීමත් එක්ක. ඒ නිසා අපි මේ ජනතාවගෙනුත් ඇත්තටම ඉල්ලා සිටින්නේ මෙවැනි කාරණා සම්බන්ධයෙන් සංවේදී වෙන්න, තමන්ගේ හඬ නගන්න. මොකද වනජීවීන්ට තමන්ට සිද්ධ වෙන අසාධාරණකම් හමුවේ උද්ඝෝෂණ කරන්නවත් තමන්ගේ සාධාරණය සඳහා සටන් කරන්නවත් හැකියාවක් නැහැ. ඔවුන්ට සිද්ධ වෙන්නේ ඒකට ගොදුරු වෙලා අවසාන වශයෙන් අවාසනාවන්ත ලෙස වඳ වෙලා යන්න මිහිතලේ. ඉතින් එවැනි තත්ත්වයන් තුළ මේ මනසින් උසස් කියන මිනිස්සු හැටියට මේ සම්බන්ධයෙන් සංවේදී වෙලා ඒ සතුන් වෙනුවෙන් මේ ගහකොළ වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා මම අපි ඇත්තටම මේ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඇත්තටම අපිට මේ මාධ්‍ය ආයතන වලින් ඔබතුමා ජනමාධ්‍යවේදීන් හැටියට අපිට ඔබගේ මේ උදව්ව හරිම අත්‍යවශ්‍යයි ජනතාව වෙත මේ පැන්ඩමික් කාලේ මේ පණිවිඩය අරගෙන යන්න. මොකද අපිට දැන් අපිට වෙබිනාර් එකකින් වගේ විතරයි ජනතාව අමතන්න පුළුවන් මේ වෙලාවේ. අපි තව සුමානකින් වගේ බොහෝ දුරට මේ ප්‍රශ්න උත්තර වැඩසටහනක් පවත්වන්න මේ කියන්නේ open to all මේ මහ ජනතාවට සහභාගී වෙලා අපි එහෙම වැඩසටහනක් ප්ලෑන් කරගෙන යනවා. ඒක අපි අනිවාර්යයෙන්ම දැනුම් දෙන්නම් අපේ සමාජ ජාලා වලින්. තව ප්‍රශ්න තියෙනවද? Any questions? හරිද? තව ප්‍රශ්න නැත්නම් අපි දැන් මේක අවසන් කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හරි. අපි එහෙමනම් අදට ඔබ හැමගෙන් සමුගන්නම්. මේ ඉතින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ජනමාධ්‍යවේදීන් ලෙස ඔබලාගේ සහයෝගය ඉතාම අත්‍යවශ්‍යයි මේ පණිවිඩය මේ අරගෙන යන්න. So we will wind up now. And as I said in Sinhalese, we require the assistance of you guys, the journalists and the media companies to take this message to the public. And we appreciate your presence here very much. And we hope to meet you soon with another press conference on the latest updates whenever we get updates. So thank you very much for your presence. You can drop your WhatsApp numbers or your email addresses if you want recording of this